समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्तदं धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से मेत्ताय भिक्खवे चेतो विमुक्तिया आसेविताय भाविताय बहुलीकताय यानिकताय वत्तुकताय अनुत्थिताय परिचिताय सुखमाराध्याय इमे एकादशानि पाटिकांसा कतमे एकादश सुखं सुपते सुखं पटिभुञ्जति न पापकं सुपिनं බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව හැසිරෙනවා කියලා කියන්නේ ඒ දහම් මගේ යන ශ්‍රාවකයා කාරණා තුනක් නිරන්තරයෙන් සිද්ධ කරනවා කියන අදහස. මොනවාද මේ කාරණා තුන? ත්‍රිවිධ මහා පුණ්‍ය ක්‍රියා කියලා කියන්නේ භාවන. එතකොට මේ දාන සීල භාවනා කියන පින්කම් තුන තමයි අපි නිතරම සිද්ධ කරගන්න ඕනේ. දහම තුල හැසිරෙනවා කියන්නේ මේ තුන ප්‍රගුණ කරන එක. දානයයි සීලයයි භාවනාවයි. හැසිරීම කියලා කියව අපේ සිතුවිලි පවත්තන එක නැත්නම් ඒ අනුව සිතන එක. ඊළඟට සිතන විදිහට කතා කරන එක. ඒ විදිහට ක්‍රියා කරන එක. සිතන කතා කරන ක්‍රියා කරන කියන මේ වැඩ තුන තමයි අපි ප්‍රධාන වශයෙන් හැසිරෙනවා ජීවත් වෙනවා කියලා කරන්නේ. හැම සත්‍යයම සිතනවා කතා කරනවා ක්‍රියා කරනවා. ඉතින් ඔය සිතන විදිහට තමයි කෙනෙක්ගේ හිතන විදිය හොඳ නැත්තම් කතා කරන විදිය හොඳ නැත්තම් ක්‍රියා කරන විදිය හොඳ නැත්තම් අපි දැන් දේශනා කරමින් ආවේ ජීවත් වෙනවා කියලා කියන්නේ සිතන කතා කරන ක්‍රියා කරනවා කියන වැඩ තුන. ඒ සිතන කතා කරන ක්‍රියා කරනවා කියන මේ වැඩ තුන යම්කිසි කෙනෙක් වැරදි විදිහට කරොත් ඒකට අපි කියනවා දුෂ්චරිතය නැත්නම් වැරදි විදිහට ජීවත් වෙනවා කියලා. සිතන කතා කරන ක්‍රියා කරන වැඩ තුන යහපත් විදිහට කරොත් එයාට අපි කියනවා සුචරිතය හැසිරෙන හොඳ කෙනෙක්, යහපත් කෙනෙක්, ධාර්මික කෙනෙක් කියලා අපි එයාට කියනවා. විශේෂයෙන්ම මේ සිතන කරන ක්‍රියා කරන ටික වැඩ තුන
ධර්මයට අනුව බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයට හිතන්න පුරුදු වෙන එක, උන්වහන්සේ වදාළ ක්‍රමයට කතා කරන්න පුරුදු වෙන එක, උන්වහන්සේ එතකොට පින්වත්නි දාන සීල භාවනාවන් කියන ත්‍රිවිධ මහා පුණ්‍ය ක්‍රියා සිද්ධ කරනවා කියන්නේ සිතන කතා කරන ක්‍රියා කරන වැඩ. දැන් දන් දෙන්නත් සිතනවා කතා කරනවා ක්‍රියා කරනවා. සිල් රකින්නවා කියන්නේ සිතන එක කතා කරන ක්‍රියා කරනවා. ඒ වැඩ තුනම කරන එක තමයි වෙන්නේ. විශේෂයෙන්ම දානය කියන දේ තුල අපි සිතනවා, ඒ අනුව කතා කරනවා, ඒ අනුව ක්‍රියා කරනවා, දන් දෙනවා. සීලේදී කරන්න හිතන කතා කරන ක්‍රියා කරන එක නරක ටික නරක විදියට හිතන කතා කරන ක්‍රියා කරන එක නවත්තලා යහපත් ආකාරයට හිතන්න කතා කරන්න ක්‍රියා කරන්න පුරුදු වෙන්න. ඒක යහපත් නැත්නම් භාවනාවේදී කරන්නේ මුලින්ම භාවනාවේදී දැන් කතා කරන එක වුණත් භාවනාවක්ම තමයි. ක්‍රියා කරන එක වුණත් භාවනාවක් තමයි. හිතන එක වුණත් භාවනාවක් තමයි. ඒ ක්‍රමයට අනුව සිතන කතා කරන ක්‍රියා කරන. එතකොට මුලින්ම භාවනාවෙන් යනකොට විශේෂයෙන්ම පරියන්කේක හෝ ඉඳගෙන භාවනාවකට යනකොට අර අපි කතා කරන එකයි ක්‍රියා කරන එකයි නතර කරලා හිතන දේ විතරක් එක විදිහකට වාඩි වෙලා හිතන දේ විතරක් අපි පවත්වනවා. ඒ හිතන දේ උනත් අපි පවත්වන්නේ ඊටාම සිහියකින් නුවණකින් එකම දෙයක් පිළිබඳව විතරයි හිතන්නේ. අනේ ඒක තමයි භාවනාව කියලා කියන්නේ. ඒක ධම්මෝ භාවිතෝ බහුලික. එකම ධර්මයක් නැවත නැවත සිහි කිරීම තමයි භාවනාව. නැවත නැවත මෙනෙහි කිරීම. ඒ සතිපට්ඨාන භාවනා මාර්ගය කියන ප්‍රධාන කමඨහනට සිය තබන්න කලින්, කය තබන්න කලින්, එකට යන්නට කලින් විශේෂයෙන්ම ආරක්ෂක භාවනා හතරක් වශයෙන් චතුරාර්යකා භාවනාවන් පිළිබඳව පුරාණාචාර්යයන් වහන්සේලා දේශනා කළා. මහා සතිපට්ඨාන භාවනා මාර්ගයට పూర్ව කියන ප්‍රථමයෙන් මේ ආරක්ෂක භාවනාවන් පුරුදු වෙලා නිතරම ආරක්ෂක භාවනාවන් කරන්න. චතුරාර්යකා භාවනාව. බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති. එතකොට මේ භාවනා හතරට ආරක්ෂක භාවනා හතර නැත්නම් චතුරාර්යකා භාවනා කියලා කියන්නේ. විශේෂයෙන්ම හතර අපායට වැටෙන්න නොදී සත්‍ය ආරක්ෂා කිරීමත්, ධර්ම මාර්ගයේ මුලා නොවි සත්‍ය ආරක්ෂා කිරීමත්, විශේෂයෙන්ම මේ ආරක්ෂක භාවනාවන්ගෙන් තිබෙන ඵලය. ඒකයි ධර්ම මාර්ගයේ නැත්නම් භාවනා මාර්ගයේ ගැඹුරට යෑම සඳහා අවතීර්ණ වෙන. කියන්නේ නවකයින්ට මේ ආරක්ෂක භාවනාවන් හිතින් ප්‍රගුණ කර ගන්න කියන කාරණාව තමයි සඳහන් වෙන්නේ. එනවා අපි බුද්ධානුස්සති භාවනාව පිළිබඳව අවබෝධ කරගෙන අපි බුද්ධානුස්සති භාවනාව වැඩුවා. ඊළඟට මෛත්‍රී භාවනාව පිළිබඳව තමයි ගිය සතියේදී අපි මේ අතන කියා දුන්නේ. ඒ මෛත්‍රී භාවනාවෙම
ආනිසංසහය නිතර වැඩිම පිළිබඳව විශේෂයෙන්ම ඒ ගිය සතියේදී අපි පැහැදිලි කරපු කාරණාවන් තවත් කුළුල්වට ගැඹුරෙන් පැහැදිලි කරමින් විශේෂයෙන්ම මෛත්‍රී වඩන ආකාර දෙකක් තියෙනවා. අප්‍රමාණ චේතෝ විමුක්තිය හා මහග්ගත චේතෝ විමුක්තිය කියලා. ඒ ක්‍රම දෙවිදිය පිළිබඳවම යම් පැහැදිලි කිරීමක් සිදු කරමින් වඩාත් මෛත්‍රී ආනිසංසයන් පිළිබඳව පැහැදිලි කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි මේ අතන්ට මතක් කළා මෙත්ත කියන්නේ මෛත්‍රිය කියන්නේ මිත්‍රත්වයට එහෙම නැත්නම් ආදරයට. ඒ කියන්නේ ලෝභය, දේශය, මෝහය නැති තැනට බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රිය නැත්නම් මේ ආදරය, මේ සෙනෙහස කියන කාරණාව මේ මෛත්‍රිය කොයි වගේ එකක්ද කියන එක දැනගන්න හරිම මෛත්‍රිය වදාලා උදාහරණයකින් මාතා යතානියම් පුත්තං ආයුසායක පුත්ත මනුරා. මවක් තමන්ගේ එකම දරුවා යම්සේ ආරක්ෂා කරගන්නේද යම්සේ එකම දරුවට ආදරේ. මේ වගේ සියලු සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය පතුරවන්න කියන කාරණාවයි වදාළා. මවක් තම දරුවාට කරන තියෙන සෙනෙහස වගේ සියලු සත්‍යයන් කෙරෙහි කුළුණු බව අපට දේශනා වඩන ක්‍රමයේ පිළිබඳව පැහැදිලි කරලා ධ්‍යානසංස ටිකක් පැහැදිලි කරනවා. අද දවසේ අපි ගිය වැඩසටහනේදී මෛත්‍රිය මම දේශනා කළා. ඊට පස්සේ මේ අතෝ මෛත්‍රිය වැඩුවා අපි දේශනා කිරීමේදී. විශේෂයෙන්ම අප්‍රමාණ චේතෝ විමුක්තිය හා මහග්ගත චේතෝ විමුක්තිය මේ දෙආකාරයේ පිළිබඳව විස්තර කරනවා. චේතෝ විමුක්තිය කියලා කියන්නේ මෛත්‍රී සමාධියට කියන නමක්. චේතෝ විමුක්තිය කියන්නේ මෛත්‍රී සමාධිය. ඉගෙන මෛත්‍රී සමාධිය කියන්නේ මෛත්‍රියම වැඩිම තුල අපේ හිතේ එකඟ භාවයක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන එකඟ භාවය කියනවා චේතෝ විමුක්තිය කියලා. එතකොට මේ චේතෝ විමුක්තිය කියලා ඇතැම් තැන්වල නිර්වාණයටත් පෙන්නනවා. නිර්වාණය චේතෝ විමුක්තිය කියලා ඇතැම් තැන්වල පෙන්නනවා. හරියට අපි මතක් කරොත් ධම්සක් පැවතුම් සූත්‍රයේදී චේතෝ විමුක්තිය අයමන්තිමා ජාති නත්ති දහනි පුනබ්බහෝ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා සිත චේතෝ විමුක්තියටපත් වුණා. අයමන්තිමා ජාති නත්ති දහනි පුනබ්බහෝ නැවත ජාතියක් නැහැ. මේ අවසාන පුනර්භවයයි. මේ අවසාන උත්පත්තියයි කියලා තථාගතයන් වහන්සේ වදාළා. එතකොට එතනදි චේතෝ විමුක්තිය කියලා පෙන්වන්නේ විශේෂයෙන්ම නිර්වාණය. ඒ නිර්වාණ සමාධිය නැත්තම් ආනන්තරේ සමාධිය
තමයි එතනදී පෙන්වන්නේ. මෙතනදී මෛත්‍රියදී අපමාන චේතෝ විමුක්තිය හා මහග්ගත චේතෝ විමුක්තිය කියලා පෙන්වන්නේ මෙතනදී මෛත්‍රී සමාධිය. මෛත්‍රී භාවනාව වැඩිම තුල සිතේ ඒකාග්‍රතාවයක් ඇති කරගන්න. ඊළඟට මෛත්‍රී භාවනාව වැඩිමින්ම අපිට තුන්වන ධ්‍යානය දක්වාම හිත දියුණු කරගන්න පුළුවන්. මෛත්‍රී. ඒ විතරක් නෙවෙයි මෛත්‍රී භාවනාවම ගැඹුරින් ප්‍රගුණ කර ගැනීම තුළින්ම ඒ පසුව විපස්සනාවට හරවලා නිවන් දකින්නත් පුළුවන්. ඒ නිසා මේ මෛත්‍රී භාවනාව ඍජුවම නිර්වාණයටත් උපකාර වෙනවා. මොකද ලෝභ දෝෂ මෝහ කියන අකුසලයන්ගේ නිවීම නිවනයි. ඒ අනුව ලෝභය නම් මෛත්‍රී කිරීමෙන් නිවෙන්නේ නැහැ. ඒ අසුභය හෝ එහෙම නැත්නම් දන් දීම අසුභ භාවනාව ආදී කිරීමෙන් තමයි ලෝභය නැති වෙන්නේ. මෛත්‍රී කිරීමෙන් ද්වේෂය තමයි අපේ හිතේ නැති වෙන්නේ. ඒ කියන්නේ අපේ හිතේ තියෙන කුරිරු බව, දරුණු බව, කෝපය තමයි මේ මෛත්‍රියෙන් දුරු වෙන්නේ. පටිඝය ව්‍යාපාරය. ඒ කියන්නේ කරණීය සූත්‍රානුසාරයෙන් ගන්නකොට පෙන්නනවා අනාගාමී ඵලයටපත් වෙනවා. මෛත්‍රී වඩන. කාමේසු විනේයගේදං නහිජාතු ගබ්බතේ යම් පුනරේතිති. මෛත්‍රිය දේශනා කරගෙන ඇවිල්ලා කාමයන් තුල හික්මෙන නැවත ගර්භ වාසයකට නොපැමිණෙන ගර්භ සායනයකට ඒ කියන්නේ මනුස්ස කුසකට නොපැමිණෙන පුනරේතිති පිරිනොම් පාන. ඒ කියන්නේ අනාගාමී ඵලයටපත් වෙලා බඹලෝ උපදලා පිරිනොම් පානවා. මේ අනාගාමී උත්තමයන්ගේ ස්වභාවය. එතකොට මෛත්‍රී කියලා කියන්නේ අනාගාමී ඵලයට පමණක් නෙවෙයි අරහන්තයටම අරහත් ඵලයටමපත් වෙන්න හේතු වෙන භාවනා කර්මස්ථානය. ඒ උපකාර වෙනවා. එතකොට පින්වත්නි චේතෝ විමුක්තිය කියලා කියන්නේ මෛත්‍රී සමාධියට මෛත්‍රිය වැඩිම තුල ඇතිවෙනා වූ සිතේ එකඟ භාවය. මේ කරන්නේ මොකටද? අපේ හිතේ තරහ, පලි ගැනීම, ක්‍රෝධය, වෛරය දුරු කරගන්න. මේක මෛත්‍රිය වැඩිම තුලින් අපේ හිත ගොඩාක් පිරිසුදු වෙනවා. අපිට තරහ නොඑන්න තැනට එනවා. තරහ ගන්න ඕන තැනදී තරහ එන්නේ නැති තැනට අපේ හිතපත් කරගන්න පුළුවන්. මොකද මේ ද්වේෂය නිසා තමයි ලොකු ව්‍යසන වෙන්නේ. නත්ති දෝෂ සමෝ කලි කියලා කියනවා. ඒ කියන්නේ තරහ තරම් තවත් අපරාධයක් නැහැ කියලා කියනවා. තරහ තරම් අපරාධයක්. ඒ කියන්නේ ලෝකයේ තියෙන ලොකුම අපරාධය තමයි තරහ නැත්නම් ද්වේෂය ව්‍යාපාරය. ඒ නිසා මේ ද්වේෂය තරහව අපි සංසිඳවා ගන්නට මේ චේතෝ විමුක්තිය මෛත්‍රී සමාධිය අපි උපදවා ගන්න. ඒ අනුව විශේෂයෙන් මෙත්තානිසංස සූත්‍රයේ පදාලා මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය. මහණෙනි මෛත්‍රී සමාධිය වඩව. ඒතරත් මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය කියලා කිව්වේ මහණෙනි මෛත්‍රී සමාධිය. ඒ තුලින් සිත සම්පූර්ණයෙන්ම සසරෙන් නිදහස් වීම වූ නිර්වාණය දක්වා මේ පාදක වෙනවා. එතකොට පින්වත්නි
එය මුලින්ම පෙන්නනවා අප්‍රමාණ චේතෝ විමුක්තිය. එතකොට චේතෝ විමුක්තිය කියන්නේ මෛත්‍රී සමාධියට ඒක අප්‍රමාණ කියලා කියන්නේ ඒ මෛත්‍රී සමාධියේ තියෙන විශාලත්වයක් නෙවෙයි ඒ මෛත්‍රිය සඳහා ගන්නා වූ අරමුණේ තියෙන විශාල භාවය. ඒ කියන්නේ මේ මෛත්‍රිය ප්‍රමාණ අතික්‍රාන්තව අනන්ත ලෝකයටම අපිට පතුරවන්න පුළුවන්. අනන්ත ලෝකයේ සත්‍යයටම මෛත්‍රිය වඩවන්න පුළුවන්. මොකද මේ ලෝකයේ අහවල් තැනින් කෙලවරයි නැගෙනහිර අහස අහවල් තැනින් කෙලවරයි බටහිර අහස අහවල් තැනින් කෙලවරයි උතුරු දකුණ යට උඩ අහවල් තැන් වලින් කෙලවරයි කියන්න බෑ. මේක අනන්තයි. ඒතර මේ අනන්ත අවකාශයේ අනන්ත සක්වලවල් අනන්ත වාස භූමි වාසස්ථාන මේ අපි ඉන්න ඉරයි හඳයි වලින් දෙකෙන් යට මේ පෘථිවිය නැත්නම් මේ සක්වල වගේ අපි මේ කතා කරන මේ අපායවල මේ දිව්‍ය ලෝක මේ බ්‍රහ්ම ලෝක වගේ තවත් අනන්තව මේ ලෝකේ තියෙනවා. එක ඉරයි එක හඳකින් ආලෝකය දෙන භූමි ප්‍රදේශයක් යටතේ තියෙන 31 තලයක් තියෙනවා. ඒකට සක්වලක් කියලා කියනවා. ඒක කාම රූප අරූප කියලා කොටස් තුනකට බෙදෙනවා. එතකොට කාම ලෝකේ ගත්තාම දිව්‍ය ලෝක, මනුස්ස ලෝකය සහ අපාය. අපායන් 4යි මනුස්ස ලෝකේ 1යි දිව්‍ය ලෝක 6යි. ඒතර මේකට කියනවා කාම ලෝකය. ඊළඟට බ්‍රහ්ම ලෝක 16යි රූප ලෝක. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි අරූප ලෝක 31 තල. මේක සක්වලක්. එතකොට මේ වගේ සක්වලවල් අනන්තයි මේ ආකාශය. කෙලවරක් නෑ. ඒකට ඒ සක්වලවල් වල මේ විදිහම සත්‍යෝ ඉන්නවා. ඒ කියන්නේ අපායවල තියෙනවා. මනුස්ස ලෝක තියෙනවා. දිව්‍ය ලෝක තියෙනවා, බ්‍රහ්ම ලෝක තියෙනවා. මේ අනන්ත ලෝක. ඒ කියන්නේ අපි හිතන්නේ මේක මේ අපි ඉන්න එක තමයි මනුස්ස ලෝකෙ මේන් එහායේ මනුස්ස ලෝක නැහැ කියලා. එහෙම යමෙක් හිතාන ඉන්නවා නම් ඕක මිත්‍යා දෘෂ්ටි. එතකොට පින්වත්නි අනන්තයි. ඒ අනන්ත ලෝකේ ප්‍රමාණයක් නැතුව මෛත්‍රී සිත පතුරවන්න පුළුවන්. එහෙම මෛත්‍රී සිත පැතිරවීමට කියනවා ප්‍රමාණ චේතෝ විමුක්තිය. ඒ පතුරවන්න ක්‍රමය මම දැන් අද කියලා දෙනවා මෙයට. උදාහරණයකදී බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවේ තියෙන අනන්ත බව විස්තර කරාට උදාහරණයක් දෙනවා. යම් කිසි කෙනෙක් යම් කිසි ඍද්ධිමත් කෙනෙක් මේ මහ පොළවේ තියෙන සියලුම පස් වතුර දාලා අනලා මැටි විදිහට අරගෙන මැටි බෝල හදාගන්න. පුංචි පුංචි තිබ්බටු ගෙඩි වගේ මැටි ගුලි හදා ගන්නවා මුළු පොළොවේ තියෙන සේරම පස්. ඒ සේරම පස් ටිකෙන් මැටි ගුලි හදාගෙන නැගෙනහිර අහසේ නැගෙනහිර පැත්තට පිටත් වෙනවා. අනන්ත ඈතට මේ අහසේ යනකොට සක්වලක් මුණ ගැහෙනවා. ඒ සක්වලට එකක් දානවා. ඔය විදිහට ඈතට යනකොට හම් වෙන සක්වල වලට එක දදා යනකොට එක කෙලින් යනකොට මේ පොළවෙන් ගෙනියන පස් ටික ඉවර වෙනවා කියනවා. පස් ගුල ටික ඉවර වෙනවා කියනවා. නැගෙනහිර අහසේ සක්වලවල් ඉවර වෙන්නේ නැහැ කියනවා.
එහෙනම් පින්වත්නි බටහිර අහසේ උතුරු අහසේ දකුණු අහසේ යට උඩ අනන්තයි. ඒ කියන්නේ අනන්ත මනුස්ස ලෝක, අනන්ත දිව්‍ය ලෝක, අනන්ත බ්‍රහ්ම ලෝක, අනන්ත අපායවල. එතකොට මේ අතන්ට ප්‍රශ්න එහෙම එන්න පුළුවන්. තවත් මනුස්ස ලෝක තියෙනවා නම් ඒ වගේ ලෞතර බුදුවරු එහෙම පහළ වෙනවා කියලා. ඒ වගේ බුදුවරු සමහර විට පහළ වෙලා ඉන්නවා නම් මේ කාලේ උනා අපි වගේ පිරිසක් ඉද්දි ඇයි මේ බුදුහාමුදුරුවෝ වඩින්නේ නැත්තේ වගේ අදහස් අපිට එන්න පුළුවන්. මතක තියාගන්න ඕන පින්වත්නි මේ අනන්ත ලෝක ධාතු අනන්ත සක්වලවල් වල බුදුවරු පහළ වෙන්නේ මේ සක්වලේ විතරයි. ඒකයි මේකට මගුල් සක්වල මංගල සක්වල. ඉද ලෝකේ තථාගතෝ උපජ්ජති. මේ ලෝකේ විතරයි තථාගතයන් වහන්සේ නමක් උපදින්නේ කියලා 12 පදෝම සූත්‍රයේම භාගතුන් වහන්සේ ඉද ලෝකේ තථාගතෝ උපජ්ජති. මේ ලෝකේ තථාගතයන් වහන්සේ නමක් උපදින්නේ. එහෙනම් ඉද ලෝකේ තථාගතෝ උපජ්ජති කියලා කියන්නේ මේ ලෝකේ තථාගතයන් වහන්සේ උපදිනවා කියන්නේ මේ ලෝකෙන් පරිබාහිර තවත් ලෝක තියෙනවා. ඉබ්බට ඒ ලෝකවල තථාගතවරු උපදින්නේ නැහැ. ඒ කියන්නේ පිටසක්වලවල් කොහෙවත් බුදුවරු උපදින්නේ නැහැ. මේ මංගල සක්වලේ විතරයි. බුදු කෙනෙක් පිරිනුවම් පාන්නේ බුදු කෙනෙක් ප්‍රථම ධර්ම දේශනා කරන්නේ මේ සියල්ල මේ සක්වලේ මේ ජම්බුද්වීපේ විතරයි. ඒතර ජම්බුද්වීපේ කිව්වහම මේ ලංකාව එහෙම නෙවෙයි. ලංකාවත් හැබැයි ජම්බුද්වීපේ කොටස ජම්බුද්වීපේට අයිති. ඒවා විස්තර කරන්න කිව්වොත් ගොඩාක් යනවා. මොකද పూర్ව විදේ අපරගෝයාන උතුරු දිවයින සහ ජම්බුද්වීපේ කියලා සතර මහා දිවයින් වලට තමයි මේ පෘථුවිය බෙදෙන්නේ. එතකොට මේ ලංකාව ඉන්දියාව ඇතුළු අනෙක් සියලුම රටවල් මේ දැනට තියෙන මුළු පෘථුවියම අයිති වෙන්නේ ජම්බුද්වීපේ. పూర్ව විදේ උතුරු ගුරු දිවයින අපරගෝයානේ ඒවා මනුස්ස ඇසට අසු වෙන්නේ නැහැ. හැබැයි බුද්ධ දේශනාවේ තියෙනවා මහමෙරු පර්වතේ හතර පැත්තෙන් තමයි මේ දිවයිනවල් හතර තියෙන්නේ. මහමෙරු පර්වතය කියන්නේ හිමාලයට එහෙම නෙවෙයි. ඒකත් අපි මතක තියාගන්න ඕනේ. ඒක එක්තරා කන්දක් විතරයි. බුද්ධ දේශනාවේ තියෙන මහමෙරු පර්වතයේ හතර පැත්තෙන් මේ හතර මහා දිවයින් පිහිටා තියෙනවා. ඒකෙන් මේ අපි සිටින්නේ ජම්බුද්වීපේ. ජම්බුද්වීපයේ පින්වත්නි දැනට අපිට අපි මේ ඉන්න ඒ කියන්නේ මේ පොළව 16න් එක කොටසක්. ඒ කියන්නේ මේ සියලුම රටවල් උත් ජම්බුද්වීපයේ 16න් එක කොටසක්. එතකොට පින්වත්නි ඒ ජම්බුද්වීපයේ මධ්‍ය මණ්ඩලය තමයි තථාගතයන් වහන්සේ නමක් උපදින. කියන්නේ මගධේ මධ්‍ය දේශයේ ඉන්දියාවේ තමයි උත්පත්ති ලබන්නේ. පිටසක්වල උපදින්නේ නැහැ. ඒක මේ අමතර කාරණාවක් වශයෙන් දැන ගැනීම පිණිස ඉපත් කළේ. එතකොට පින්වත්නි අනන්තයි මේ ලෝකයේ. ඒතකොට මේ ළඟ ඉන්න කෙනෙකුට විතරක් නෙවෙයි අනන්ත ලෝක ධාතුවටම අපේ මෛත්‍රී සිතුවිලි මෛත්‍රී චිත්ත තරංග ඒක විහිදුවන්න පුළුවන් විහිදුවමින් ඒ ඉන්න සත්‍යයන් කෙරෙහි
මෛත්‍රී වැඩිම අප්‍රමාණ විදිහට වැඩිම ඒ අප්‍රමාණ චේතෝ විමුක්තිය. ඊළඟ මහග්ගත කියලා කියන්නේ පින්වත්නි එක කොටසක් එක කලාපයක් නැත්නම් එක දිශාවකට විතරක් කරේ. නැගෙනහිර දිශාව විතරක් කරගෙන ඒ දිශාවට විතරක් ඒ දිශාවේ ඉන්න සත්වයන් විතරක් මෛත්‍රී කරන එක. ඒ තමයි මහග්ගත කියලා. නැගෙනහිර දිශාවේ හෝ බටහිර දිශාවේ හෝ උතුරු දිශාවේ හෝ එහෙම දිශාවක් කරගෙන මෛත්‍රී කිරීම. එතකොට පින්වත්නි දැන් මේ ක්‍රම දෙකක් විතරයි මේ මෛත්‍රිය එකයි මේ වඩන ක්‍රම දෙකක්. ඔය අප්‍රමාණ ක්‍රමයේ කෙනෙකුට තෝරගෙන කරන්නත් පුළුවන් මහග්ගත ක්‍රමයේ තෝරගෙන කරන්නත් පුළුවන්. ඒ ක්‍රම දෙකක් වුණාට මෛත්‍රිය එකයි ඒ ලැබෙන ආනිසංසයත් එකයි. කිසි වෙනසක් නැහැ. එතකොට පින්වත්නි මෛත්‍රිය අප්‍රමාණ විදිහට වඩන්නේ මුලින්ම තමන්ට මෛත්‍රී කරගන්න. ඊළඟට තමන් ඉන්න තැන ඉන්නේ කාමරයක නම් ගහක් යට හෝ ඉන්න ඒ කොටසගේ හෝ ඒ කොටසට මෛත්‍රී කරනවා. එතකොට ඒ කොටසේ ඉන්න සියලු සත්ත්වය අරමුණු කරලා මෛත්‍රී කරනවා. ඊළඟට ඒක තව විශාල ඒ ඉන්න භූමිය ගෙදරක් නම් ඒ ගෙදර වත් අරමුණු කරගෙන මෛත්‍රී කරනවා. ඊළඟට ඒක තව පුළුල් කරනවා. ඒ ගම අරමුණු කරගන්න. එතකොට ඒ ගමේ ඉන්න ගම් සීමාවේ ඉන්න සියලුම දෙනා මතක් කරලා මෛත්‍රී කරනවා. පුළුවන් නම් වෙන වෙනම ගම ගත්තාම ගමේ ගෙවල් 10ක් තියෙනවා නම් ඒ ගෙවල් 10ම ඉන්න මිනිස්සු මතක් කරනවා නම් හොඳයි. ගෙවල් මතක් කරාට වැඩක් නැහැ. මෛත්‍රී ගෙවල් වලට නෙමෙයි සත්‍යයන් කරන්නේ. ඒ කොටසේ ඉන්න ඒ ගමේ ඉන්න සියලු සත්තු අරමුණු කරලා ඊළඟට ඒ වගේ ගම් කීපයක් ඊළඟට නගරය ඊළඟට සාමාන්‍ය ප්‍රාදේශීය ලේකම් කොටස මැතිවරණ බල ප්‍රදේශය දිස්ත්‍රික්කය ඊළඟට පළාත කීපයක රටවල් කීපයක් එකතු මහද්වීපයක් ඒ වගේ මහද්වීප කීපයක් එකතු වෙනකොට ඔන්න පෘථුවිය ওই විදිහට ඒ පෘථුවියේ ඊළඟට සතර මහා දිවයින් මහද්වීප නෙවෙයි දිවයින් කියලා කියනවා. මහද්වීප කියන්නේ දැන් අපි කතා කරන විදිහට ආසියා මහද්වීපයේ ඒ ඔක්කොම පෘථුවිය. ධර්මයේ කියවෙන සතර මහා දිවයින් කිව්වහම අර මම මුලින් මතක් කරපු විදිහට මහමෙරු පර්වතයේ හතර පැත්තේ තමයි මේ මහද්වීප හත මේ පිහිටා තියෙන්නේ. සතර මහා දිවයින්. ඒ විදිහට සතර මහා දිවයින් ඊළඟට මේ සක්වල ඒ කියන්නේ ප්‍රේත නිරේත නිසං අසුර අපා ඒ සත්‍ය සිහි කළ මෛත්‍රී. ඊළඟට මනුස්ස ලෝක දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඔය විදිහට ඊළඟට මේ වගේ සක්වලවල් අනික් සක්වලවල් ඔහොම මෛත්‍රිය වැඩි කරනවා. සක්වලවල් 5කට ගන්නවා 10කට ඔය විදිහට 100කට 1000කට ඒ විදිහට පුළුල් කරගෙන 10,000කට ලක්ෂයකට කෝටියකට ඈතට අනන්ත සක්වලට මෙතන ඉඳලා මෛත්‍රී සිතුවිලි පතුරවන. එතකොට ඒක කෙලවරක් නැති හින්දා ඒ ක්‍රමයේ කෙලවරක් නැති හින්දා අප්‍රමාණ කියලා කියනවා. ඒ විදිහට අපට කෙලවරකට නම්
යවන්න අපේ මනස එච්චර අපිට බැරි නිසා තමන්ට පුළුවන් විදිහට අරගෙන මෛත්‍රී අරමුණ අනන්ත ලෝකයට පතුරවනවා. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේලාට අනන්ත ලෝකේ කෙලවරක් නැතුව උන්වහන්සේලාගේ මෛත්‍රිය පැතුරුණා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේගෙන් යම් කිසි කෙනෙකුට පිළිහෙට ලබන්න මේ අනන්ත විශ්වයේ ඉන්නවා නම් කොතනක තථාගතයන් වහන්සේ අනන්ත ලෝකයට මෛත්‍රී පතුරවලා තියෙන නිසා උන්වහන්සේට ක්ෂණිකව හැමදෙනාම අරමුණු වෙලා වුන්ට පිහිට වෙනවා. ඒ වැඩු අනන්ත බව නිසා. දැන් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට එහෙම බෑ. උන්වහන්සේට යම් සීමාවයි තියෙන. ඒ සීමාවෙන් එහාට උන්වහන්සේට ගේ ඥානෙ මදි පෙනෙන්නේ නැහැ. යම් ප්‍රමාණකින් අවසන්. බුදුරජාණන් වහන්සේත් එහෙම නෙවෙයි අනන්ත ලෝකේ අප්‍රමාණ විදිහට මෛත්‍රිය පතුරවපු නිසා ඒ සියල්ල ගෝචරයි. එතකොට පින්වත්නි ওই විදිහට අපමාන චේතෝ මුක්තිය වඩනවා. ඊළඟ මහග්ගත ඒ ක්‍රමෙම නැගෙනහිර දිශාව ගන්නවා. ඒ නැගෙනහිර දිශාවේ ඉන්න සියලු සත්‍යයන්ට මෛත්‍රී කරනවා. නැගෙනහිර අනු දිශාව, දකුණු දිශාව, දකුණු අනු දිශාව, බටහිර දිශාව, බටහිර අනු දිශාව, උතුරු දිශාව, උතුරු අනු දිශාව, යට දිශාව, උඩ දිශාව, දස දිශාවට ඔය විදිහට මෛත්‍රී පතුරවනවා. ඉතින් මේ කරන්නේ කොහොමද? දැන් ඉස්සලාම අපමාන ක්‍රමයේ ගත්තොත් තමන් සුදුසු ආසනයක වාඩි වෙලා තමන් අරමුණු කරගන්න. තමන් අරමුණු කරනවා කියලා කියන්නේ තමන්ගේ හිතේ ඉඳලා දෙක තුල දක්වාම තමන් දෙස තමන් බලනවා. කියන්නේ අර කණ්ණාඩියකින් තමන් පේන්නේ. ඒ විදිහට තමන්ගේ හිත තමන්ගේ කයෙන් එළියට අරගෙන තමන්ගේ ඇඟ දිහා තමන් බලනවා. ඒකට මම කිව්වහම ඒ විදිහට තමන් හොඳට පේන්න ඕනේ. ඒ විදිහට තමන් අරමුණු කරගෙන මම වෛර නොවෙම්මා, තරහ නොවෙම්මා, නිදුක් නිරෝගී වෙම්මා, සුවපත්. මම වෛර නොවෙම්මා, තරහ නොවෙම්මා, නිදුක් නිරෝගී වෙම්මා, සුවපත්. මම වෛර නොවෙම්මා, තරහ නොවෙම්මා, නිදුක් නිරෝගී වෙම්මා, සුවපත්. මම වෛර නොවෙම්මා, තරහ නොවෙම්මා, නිදුක් නිරෝගී වෙම්මා, සුවපත්. කියලා තමන්ට 100 පාරක්, 1000 පාරක්, දසදහස් වාරයක්, ලක්ෂ වාරයක්, කෝටි වාරයක් විතර තමන්ටම මෛත්‍රී වඩනවා. පුළුවන් තරම් ඉතින් තමන්ගේ හැකියාව. ඒ විදිහට වඩලා ඊළඟට අනුන් දෙසට මේ මෛත්‍රිය යොමු කරනවා. කොහොමද යොමු කරන්නේ? දැන් තමන් ගන්නා මේ තමන් ඉන්න කාමරේ නම් ඒ ඉන්න කොටසේ ඉන්න කුරා කුඹින්ට තවත් නොපෙනෙන සත්‍යයන් මෛත්‍රී කරනවා. ඊළඟට තමන් ඉන්න නිවස ගත්තාම මේ නිවසේ ඉන්න තමන්ගේ දරුවන්ට, තමන්ගේ අම්මා තාත්තට, තමන්ගේ බිරිඳට, සැමියාට, දරුවන්ට ඒ විදිහට මෛත්‍රී කරනවා. ඊළඟට ඒගොල්ලෝ අරමුණු කරගෙන ඒ නිවසේ ඉන්න ඒ කට්ටිය අරමුණු කරගෙන දැන් ඒ කට්ටියට හිතින් අරමුණු කරගෙන තමයි වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත්. ඒ විදිහට ගොඩාක් වෙලා මෛත්‍රී කරනවා. නිවසේ ඉන්න පිළිස. ඊළඟට ඔන්න නිවසෙන් එළියට ගිහලා වත්ත සීමාව ගන්න. එහෙම අරගෙන ඒ මුළු වත්තේම ඉන්න සියලු සත්ත්වෝ වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා, සුවපත්. එහෙම
ගොඩක් වෙලා හිතන්න ඕන. හිතන තරමට මෛත්‍රිය ප්‍රගුණ වෙනවා. සාමාන්‍යයෙන් අපිට මේ කියන ස්වභාවයට වඩා ඉක්මනින් හිතන්න පුළුවන්. තත්පරයකට ගොඩක් වාරයක් අපිට හිතන්න පුළුවන්. එතකොට වේගවත්ව මේක කරන්න පුළුවන්. ඊළඟට ඒ ගම ගන්නවා. ඒ ගම නම් අපි ගමේ ගයක් පාසා අපේ සිත යොමු කරනවා. යොමු කරලා ඒ ගයක් පාසා ඉන්න හැම කෙනාම අපි දකිනවා. ඒ හැම කෙනාම සිහි කර මුළු ගම පුරාම සිහි අපේ සිත යවලා ඒ හැම කෙනාම අපි සිහි කරලා වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිරෝගී වෙත්වා සෝපත්. ඔය විදිහට ගමට ඊළඟට ඒ කොටස වැඩි කරනවා ඔය විදිහට. ඔය විදිහට ටික වැඩි කරනවා. ගම් කීපයක් නගර ඔය විදිහට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් ඔය විදිහට දිස්ත්‍රික්කයක් පළාතක් රටක් ඔය විදිහට ඈතට රටවල් කීපයක් සක්වල අනන්ත ලෝකයේ පුළුවන් තරම් මනස විහිදුවමින් ඒ මෛත්‍රිය වඩනවා. දැන් අපිට මේක හොඳට පැයක් විතර කරන්න පුළුවන් නම් ලොකු චිත්ත ඒකාග්‍රතාවයක්. අන්න චේතෝ විමුක්තිය කොට නැතිනවා. ඊළඟට මහග්ගත කියන එක තේරෙනවා. අර විදිහටම දිශාවන් වලට වඩන. මේ විදිහට වැඩිම ගැනයි බුදුහාමුදුරුවෝ වදාළේ මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය. මහණෙනි මේ මෛත්‍රී සමාධිය ආසේවිතාය කියන්නේ ඇසුරු කරන්න කියන්නේ මෛත්‍රී සමාධිය ඇසුරු කරන්න. ඒ කියන්නේ නිතර එක ගැන හිතන්න. ඒ කියන්නේ නිතර මෛත්‍රී වඩන්න. ආසේවිතාය ඇසුරු කරන්න. භාවිතා කරන්න. බහුලී කතාය වැඩියෙන් භාවිතා. මොකද්ද මෛත්‍රිය? යානි කතාය මෛත්‍රිය යානාවක් කරගන්න. යානාවක් කියලා කියන්නේ අපි ගත්තොත් ගුවන් යානා කියනවා. වාහනයක් ගත්තත් ඒකත් එක්තරා යානාවක්. එතකොට මේ යානාවක අපි කරන්නේ නැගලා යන එක. වාහනයකට නැගලා අපි ඒක ඇතුළට බැහැලා ඒකේ යන්නේ. ඒ වගේ භාගතුන් වහන්සේ වදාරන්නේ මේ අපේ සිත මෛත්‍රිය කියන කමඨහන ඇතුළට ඔබ්බන්න නැත්තම් බස්නවා. ඒක යානාවක් කරගන්න කියන්නේ මොකද්ද? එතකොට ඒකෙන්ම තමයි නැගිටින්නෙත් මෛත්‍රියෙන්, නිදාගන්නෙත් මෛත්‍රියෙන්, කන්නෙත් මෛත්‍රියෙන්, ඇවිදින්නෙත් මෛත්‍රියෙන්. දැන් මේකදී ඕන එක වාහන එලවන්නත් පුළුවන්, වැඩපළ කරන්නත් පුළුවන්, රස්සාවල් කරන්නත් පුළුවන්. එතකොට එයා ඒ හැම දෙයක්ම කරන්නේ අර මෛත්‍රිය කියන යානාවෙන්. ඒ කියන්නේ ඒක යානාවක් කරගෙන. ඒක යානිකතයි. ඒක මේ එක බුදුරජාණන් වහන්සේ මේ වදාරන්නේ මේක මේ අද්දක පියාගෙන විතරක්ම කරන්න එකක් ගැන නෙවෙයි. තිත්තං චරන් නිසින්නෝ වාසයනෝ යවතස් විජිත මිත්‍රෝ ඒතං සතින් අදිට්ඨිය බ්‍රහ්ම මේතම් විහාරම් ආදි වශයෙන් පෙන්වන්නේ හිතගෙන ඉඳගෙන නිදාගෙන ඇවිදින්න කියන මේ අවස්ථාවන් හතරදී මේ මෛත්‍රිය කියන එක වඩන්නේ. ඒ කියන්නේ අපිට යනකොට උනත් සියලු සත්ත්වයන් සූපත් වෙත්වා සියලු සත්ත්වයන් සූපත් වෙත්වා කියලා ඇවිදින්න පුළුවන්. අපිට අර විදිහ අරමුණු කිරීමක් කරන්න බෑ අපිට. දැන් ගමක් අරමුණු කරන්න රට අරමුණු කරන්න බෑනේ. එතකොට අපි ඇවිදින ක්‍රියාවෙන්. එතකොට අපි ගන්න සමස්ත සත්වයෝ නාමිකව ගන්නවා සියලු සත්වයෝ කියලා. අඩුම ගන්න සියලු සත්වයෝ සූපත් වෙත්වා කියලා හෝ හිත ඇවිදින්න පුළුවන්. අපි කලේ නැතුව. ඒක තමයි භාවනාව කියන්නේ.
දැන් ඩ්‍රයිවිං කරන ගමන් අපිට සියලු සත්ත්ව සෝපත් වෙත්වා සියලු සත්ත්ව සෝපත් වෙත්වා කියලා පුළුවන්. වාහනේ අපි නැගලා නිවසෙන් එළියට දානකොටම ඉස්සරහින් එක්කෙනෙක් පේනකොට ඒ පේන කෙනා දකින්නකොටම අපිට සෝපත් වෙත්වා කියලා හිතන්න පුළුවන්. තව කෙනෙක් පේනකොට සෝපත් වෙත්වා. හදෙක් දැක්කත් සෝපත් වෙත්වා. ඔය විදිහට දකින්න කෙනාට සෝපත් වෙත්වා අර අපිට ඒක තව පුළුල් වලට වෛරණ වෙත්වා තරහන වෙත්වා නිදි නිරෝගී වෙත්වා සෝපත් වෙත්වා කියලා අපිට එහෙම කර යන්න පුළුවන් නම් හොඳයි. අපි අර වාහනේ යනකොට ඒ විදිහට කරමින් නිවසින් පිටත් වෙලා පැය ගාණක් කියලා නැවත නිවසට එනකොට අපි ඇවිල්ලා තියෙන්නේ ලොකු කුසලයක් කරගෙන. ඒකයි මම මේ වැඩසටහනේදීම ඔය ඇත්තන්න පළවෙනිය දේශනවලින්ම මතක් කළේ කරන ක්‍රියාව හැම කෙනාම කරන්නේ ක්‍රියාව හිතන කතා කරන ක්‍රියාව හැබැයි ඒ ක්‍රියාව භාවනා කරනවා කියලා කරන්නේ ඒ ක්‍රියාව ඒ විදිහට කරන එක හැබැයි ඒක අවබෝධයෙන් සිහියෙන් කරනවා. දැන් වාහනයක් කෙලවන කෙනෙක්ගේ ක්‍රියාව වාහනේ ලෙව්වට සාමාන්‍යයෙන් ඒක බොහෝ විට වාහනයක් කෙලවලා සංයෝග පව් ගොඩක් තමයි අපිට ඉතුරු වෙන්නේ. ඒ කී දෙනකොට බයිනවද? එළවනකොට හැබැයි තමන් සෝපත් වෙත්වා කියලා දකින්න කෙනාට හිත ගමනාන්තය දක්වා යන්න පුළුවන් නම් අපි විශාල කුසලයක් රැස් කරනවා. ඔනෝකට තමයි ධම්මචාරී ධර්මයේ තියෙනවා. ඒකට මේ ගිහිද පැවිදිද එහෙම එකක් නෑ. ස්ත්‍රී පුරුෂ ભેදයක් නෑ. ඕන කෙනෙකුට මේ කුසල් පතේ ගමන් කරන්න. ඒ කිව්වේ මේක අසුරු කරන්න ආසේවිතාය මෛත්‍රී භාවිතාය වඩන්න මූලිකතාය වැඩි වැඩියෙන් වඩන්න යානි කතාය කිව්වේ ඒ තුලට බහින්න. ඊළඟ වස්තු කතාය. වස්තු කියලා කියන්නේ මෙතන වාස්තු. වාස්තුවක් කියන්නේ ඉදම. තොර මෛත්‍රිය කියන ඉදම. ඒ කියන්නේ මෛත්‍රිය කියන භූමියට බහින්න. ඒ කියන්නේ තමන් මෛත්‍රිය කියන භූමියෙන් එහා පනින්න එපා. ඔබ වැඩි ඕනේ අදිෂ්ඨානයක් ගන්න. මම අද මේ පැය කිසිම තරහයකට ඇති කරගන්න නැතුව මෛත්‍රියෙන් ඉන්නවා. මෛත්‍රී භූමියේ ඉන්නේ මං අද. කියලා එක දවසක් කරන්න. දැන් අපේ ඇත්තෝ සිල් ගන්න යනවා කියලා මොකද කරන්නේ? සමහර විට කොළඹ ඉඳලා එනවා අනුරාධපුරයට සිල් ගන්න රුවන්වැලිසෑය. ශ්‍රීමහාබෝධිය. හැබැයි ඇවිල්ලා ටිකක් ගිහලා වන්දනා කරනවා. ඊට පස්සේ වටපිට උඩ බිම බල සමහර විට දෙක විතර වෙලාවක කවුරු හරි බනිස් බෙදාගෙන ගියොත් එහෙම ටග්ගල අරගෙන කනවා. සීලි මාතකක් දැයි. හවස ආයේ 5ට විතර මොකද කරන්නේ? ඔන්න දැන් සිල් පවාරණය කරනවා කියලා ආයේ 5 සිලුත් ගන්න. දැන් පවාරණය කරන්න සීලියක් නැහැ. ඒ වෙනකොට කඩලා ඉවරයි. ඒ නිකන්නේ දෙන්නේ. සමහර කවුරු හරි කිරිතේ දීගෙන ගියොත් උම ටක් ගාලා අරගෙන බෝ. සිල් අරගෙන. එතකොට දැන් ඇවිල්ලා තියෙන්නේ කොළඹ ඉඳලා නුවර ඉඳලා තමයි අනුරාධපුරේ සිල් ගන්න. ඇවිල්ලා මොකද කරලා තියෙන්නේ? නිකන් අර වෙනදා කරන ක්‍රියාවමයි. ඒක දිව පිනවීම කියන කාරණාව වෙනදා කරන විදියට. දැන් අද සීලයක් තුළ ඉන්නවා කියලා කියන්නේ 12න් පස්සේ ඒ සීලය විකාල භෝජන වළංගු වෙන්නේ ඒ වෙලාවට. දැන් එතකොට අර නිකන් මිනිසු නිකන් අර තැනකට ඇවිදලා විතරයි. හැබැයි ඇතුලේ කුසලයක් නැහැ. හැබැයි අපි ඒ වගේ තැනකට යන්නේ gedara අතහැරලා එදා සිල් රකින්නවා කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගත්තොත් අපි සිල්වත්කමක් අපි ළඟ තියෙනවනේ. අට පියාගෙන හිටියනම් සිල්වත්. සාමාන්‍යයෙන් අත් දෙකයි කකුල් දෙකයි බැඳලා තිබ්බනම් සිල්වත්. අය සිල්වත් නැහැ කියන්නේ බෑනේ. අත් දෙකට මාංශ දාපුවම සිල්වත්.
කකුල් දෙකට මොන හරි අගුළු දැම්මොත් සිල්වත්. ඔය හිරේ දාන්නේ සිල්වත් කරන්නේ. හැබැයි අත් දෙක හිර කරා කකුල් දෙක හිර කරා කාමරයක් ඇතුළට අවුරුදු ගානක් දාලා කම්බිය ඇතුලේ දාලා හිර කරලා තිබ්බට එයා සිල්වතෙක් වෙන්නේ. එහෙමනම් සිත කියන කාරණාව මුල් කරගෙන තමයි මේ දේ වෙන්නේ. යම් කිසි කෙනෙක් බලවත් ආකාරයට සිටීමම දැන් අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන දේවල් එයා ඒ කර්මපතේ මනසින් සිටීමෙන්මනේ. එතකොට පින්වත්නි අපි අර විදිහට අපි ලෝභ දේශ මොහ සම්පූර්ණ කරන එක තමයි මේ සමහර විට අපි කුසල් කරනවා සිල් ගන්නවා භාවනා කරනවා කියලා කරන්නේ. ඉතින් ඒ නිසා අපි අවබෝධ කරගන්න ඕන ඔබ වැඩි ඕනෙම සිල් ගන්න ගිය දවසක හිතන්න මම අද පැයක් ඉන්නවා කිසිම තරහ හිතක් එන්නේ නැති විදිහට. ඒක නර නවාංගම උපෝසත සීලය කියලා වෙනම එකක් සමාදන් වෙන්නේ. සාමාන්‍යයෙන් උපාසක උපාසිකාව ටිකක් දන්න කියන අවබෝධයක් තියෙන උපාසක උපාසිකාව සමාදන් වෙන්නේ අට්ඨාංග උපෝසත සීලය නෙමෙයි නවාංගම උපෝසත. නවාංගම උපෝසත සීලය කියලා කියන්නේ ඒක ටිකක් අර එහාට කියපු එකක්. වෙනද ගන්න අෂ්ටාංග උපෝසත සීලයට එයා තව එකක් අල්පෙන් ගන්නවා. නවාංග උපෝසත සීලය කියලා මොකද්ද? මෙත්තා සහගතේන චේතසා විහරති. අද දවසේම මම මෛත්‍රී හිතින් ඉන්නවා කියලා එහෙම ශික්ෂාපදයක් වශයෙන් සමාදන්. ඒ කියන්නේ අද දවසේ මම තරහක් ගන්න නැතුව ඉන්නවා. ඉතින් එහෙම ඉන්නේ කොහොමද? පැත්තකට වෙලා වාඩි වෙලා සියලු සත්‍යය සිහි කර කර අඩුම ගානේ සියලු සත්‍යය සූපත් වෙත්වා සියලු සත්‍යය සූපත් වෙත්වා කියනවා මානසිකාරයෙන් ඉන්නේ. ඒකයි කිව්වේ වත්තු කතාය කියලා මෛත්‍රිය කියන භූමියෙන් එහා පනින්න එපා. දැන් රටක් ගත්තොත් දේශ සීමා තියෙනවනේ. ඒ සීමාවෙන් එහා පනින්න බෑ. නැත්නම් ඉඩමක් ගත්තත් අපි අපේ වැටෙන් ඇතුලෙන් කරන දෙයක් කරන්නේ වැටෙන් අඟලක් හරි පැන්න ගාම අනිත් පැත්තේ කට්ටිය අපිට අරියාදු කරනවානේ. ඒතකොට අපි අපේ වැඩ ටික කරන්නේ භූමිය ඇතුලෙනේ. හදන දේවල් හරි මොනවා හරි ඒක ඇතුලේ අපිට ඕන දෙයක් කරන්න. ඒ වගේ භාගතුන් වහන්සේ වදාළා මේ අපේ සිත කියන දේ මේ මෛත්‍රිය කියන භූමිය ඇතුලේ විතරක් තියන්න එතනින් පණින්න දෙන්න එපා. වත්තු කතාය. අනුත්ථාය නිතරම මෛත්‍රිය නැගී හිටින්න. ඒ කියන්නේ නිරන්තරයෙන්ම ඒ කියන්නේ ඉතර ද්වේෂයක් ගන්න එපා. මෛත්‍රියෙන්ම නැගී හිටින්න. අනුත්ථාය. පරිචිතාය. ප්‍රගුණ කරන්න. හැම කෙනාටම ප්‍රගුණ කරන්නමයි. පරිචිතාය සුසමාරද්ධාය ආරද්ධ වීර්යය කියන්නේ දැඩි වීර්යයකින් දැඩි උත්සාහයකින් දැන් මේ මෛත්‍රිය කරන්න කිව්වට එහෙම බෑ. සග්ගාලා තරහකාර දැක්ක ගමන් සිතුවිලි වෙනස් වෙනවා. සග්ගාලා ද්වේෂය එනවා. අපිට අලාභයක් වුණොත් පාඩුවක් වුණොත් ඒ තැන්වලදී තමයි අපිට යක්ෂය ආවේශ වෙන්නේ තරහින්. කොච්චර ප්‍රගුණ කරගන්න කියන බුදුරජාණන් වහන්සේ තමන්ගේ අවයව කපද්දි කියතක් ගෙනල්ලා කවුරු හරි තමන්ගේ අවයව කපනකොට කැලි කපනකොට කෙනෙක් තරහ ගන්නවා නම් බුදුහාමුදුරුවෝ වදාලා ඔහු මගේ අවවාදයේ පිළිපදින්නේ නැහැ කියලා. ඒ දැනට අපේ මනසපත් වෙනවා මේ විදිහට මෛත්‍රිය ප්‍රගුණ කරගන්න. ඒ විදිහට පරිචයක් ප්‍රගුණ කිරීමක් පුහුණුවක්
ඒ තුල කාලාන්තරයක් යන යාම තුල අපිට ඇති වෙනවා. ඉතින් මේ විදිහට මෛත්‍රී වඩනකොට ඒකාදසානිසංස මේකාදසානිසංස මේ ආනිසංස 11ක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ආනිසංස 11යින් ආනිසංස 10ක්ම මේ ආත්මෙට ලැබෙනවා. පරලෝකෙදි ලැබෙන්නේ එක ආනිසංසය. දැන් අපි හිතන්නේ ගොඩක් මේ පරලෝකෙදි ලැබෙන එකක් තමයි. පරලෝකෙදි ලැබෙන්නේ එක ආනිසංසයයි මෙලවදී ආනිසංස 10ක් ලැබෙනවා. එහෙනම් ඔන්න මෛත්‍රී භාවනාවේ ආනිසංස. සුඛං සුපති සුවසේ නිින්ද යනවා කියලා. සුවසේ දැන් අපි හිතන්නේ සුවසේ නිින්ද යන්න හොඳට ඇඳක් තියෙන්න ඕන, ඒසි තියෙන්න ඕන, හොඳට පොරව ගන්න එකක් තියෙන්න ඕන. ඔන්න එතකොට තමයි සුවසේ නිින්ද යන්නේ. නැත්තම් එහෙම තියෙන්න ඕන කියලා අපි හිතනවා. හැබැයි රහතන් වහන්සේලා හිතේ ගස්සන. උන්වහන්සේලා සුවසේ සතපුන් නැත්ද සතපුන්. එතකොට මේ නිදන තැන නෙවෙයි හේතු වෙන්නේ තමන්ගේ අවෛරී මානසිකත්වය. ඒ මෛත්‍රී ආනිසංස. එතකොට ඒ කෙනාට ඕනම තැනක සතපෙන්න නිදා ගන්න පුළුවන්. දැන් සමහරු කියන්නේ නිදි පොළ මාරුවක් ඉන්දියන්නේ නැහැ කියලා. ඒවා බොරු. එහෙම එකක් නෑ. සුවසේ සතපෙනවා, සුවසේ නිින්ද යනවා, මෛත්‍රිය වඩනවා. ඒක මිනිස්සුන්ට තියෙන ලොකු ආනිසංසයක්. මොකද නිින්ද යන්නේ නැහැ කියන එක ලොකුම දුකක්. ඒ නිසා සත්වේකුට තියෙන ලොකු සැපයක් සැප නිින්ද කියන. ඒ නිසා සැප නිින්දක් ලබන්න මෛත්‍රිය වඩන්න. නිින්ද යන්නේ නැත්නම් මෛත්‍රිය වඩන්න. නිකන් මේ විනාඩියක් දෙකක් සූපත් වෙත්වා කියලා හිතුවට වැඩක් නැහැ. ඒක අර චේතෝ මුක්තිය කියන தත්ත්වයට එනකන් ඒ කියන්නේ අඩුම මෛත්‍රී සමාධියක් ඇති වෙන්න විනාඩි කිහිපයක්වත් කරගන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම සුඛම් පටිභුජ්ජති සුවසේ හැරෙනවා. සුවසේ පිබිදෙනවා. දැන් ගොඩාක් කට්ටිය නිදාගෙන හැරෙනකොට හරි අමාරුයි. බොහෝම වෙහෙසයි. ඒකයි තව ටිකක් වෙලා ඉන්න හිතෙන්නේ. හැබැයි මේ මෛත්‍රී වඩන කෙනාට එහෙම කිසිම වේදනාවක් අපහසුාවක් නැහැ කියනවා පිබිදෙනකොට. සුඛම් පටිභුජ්ජති නපාපතං සුඛිනම් පස්සේ. පෞකාර හීන පෙන්නේ. දැන් සමහරුන්ට නිදාගෙන නයි දස්ත කරනවා පේනවා, අලි පන්නනවා පේනවා, අලි ගහනවා පේනවා, කවුරු හරි ඇවිල්ලා වෙඩි තියනවා පේනවා, කපනවා කොටනවා මරනවා පේනවා, යක්කු භූත ප්‍රේතයෝ පේනවා. පෞකාර හීන පේනවා. රෑමෙන්ද කෑ ගහලා නැගිටිනවා. සමහර නිින්දෙන් ඇහැරිච්ච ගමන් අල්ලකට පස්සේ තමයි හීනයක් කියලා දාන්නේ. ඉතින් එහෙම වෙන්නේ නැහැ කියනවා මෛත්‍රී වඩන. නපාපකං සුඛිනම් පස්සේ. මනුස්සානම් ප්‍රියෝ හෝති මිනිසුන් අතර ප්‍රිය පුජ්‍යලෙක් වෙනවා. මෛත්‍රී වඩන කෙනා. සෑම මිනිස්යාම කැමති, දකින්න කැමති, කතා කරන්න කැමති, ඇසුරු කරන්න කැමති. මිනිස්සු ප්‍රිය වෙනවා. ඒක ලොකු ලාභයක්. මිනිස්සු ප්‍රිය වීම. අමනුස්සානම් ප්‍රියෝ හෝති අමනුෂ්‍යොත් ප්‍රිය වෙනවා. අමනුෂ්‍යෝ කියලා කියන්නේ යක්ෂ භූත ප්‍රේත විතරක් නෙවෙයි දෙවියෝ ඉතින් අමනුෂ්‍ය කොටකට මනුෂ්‍ය වෙනවා හැම සත්වෙම අමනුෂ්‍ය. අමනුෂ්‍යෝ පවා අප්‍රිය වෙනවා. දෙවියෝ ප්‍රිය වෙනවා, බ්‍රහ්මියෝ ප්‍රිය වෙනවා, නාගයෝ ප්‍රිය වෙනවා, ලෝක්ෂ දේවතාවෝ ප්‍රිය වෙනවා. ඊළඟට සත්තු දෙපා ඇති සත්තු, පා නැති සත්තු, බොහෝපා ඒවපා හැම සතෙක්ම ප්‍රිය වෙනවා. මනුෂ්‍යෝ ප්‍රිය වෙනවා, අමනුෂ්‍යෝ ප්‍රිය කෙනෙක්.
දේවතා රක්ඛන්ති දෙවියෝ නිතතින්ම ආරක්ෂා කරනවා. දෙවියන් වහන්සේලා විසින් මේ මෛත්‍රී වඩන කෙනා රකින්නවා. ධාර්මිෂ්ඨක දෙවිවරු ඊළඟට පෙන්නනවා දේවතා රක්ඛන්ති නාසග්ගීවා විසංවා සුවටං චිත්තං සමාධිතින පුළුවන්. ආංගින විනාශ කරන්න නසන්න බෑ කිසිම දෙයකින්. ගින්නෙන් නසන් විනාශ වෙන්නේ, ගින්නෙන් මැරෙන්නේ, වාස විස වලින් මැරෙන්නේ, යක්ෂ භූත ප්‍රේත කුම්භාණ්ඩ පිසාච අමනුෂ්‍ය දෝෂ කිසිම දෙයකින් විනාශ වෙන්නේ. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කියයි, යක්ෂ භූත ප්‍රේතයන් කියයි. දැන් මිනිස්සුන්ගේ ඇඟවල වලට සමහර යක්ෂයෝ භූතයෝ ප්‍රේතයෝ වැහිලා මොන තරම් මිනිස්සු දුක් විඳිනවද අපි දන්නවා කියලා. සමහරව වසවිස කැවිලා බොහෝ විඳවනවා. මෛත්‍රී වඩන කෙනාට සියල්ල දුර වෙලා යනවා. බලන්න එතකොට මොන තරම් ආරක්ෂාවද. එහෙනම් මේ කාලේ කොරෝනා වලට කොරෝනා කියලා කියන්නේ මොකක්ද? ඒ විස, ඒ වෛරස් විසම පරිහාරජ ආබාධ කියලා කියන්නේ ශරීර විසගත වුණා. විස බීජයක් ගිහිල්ලා මරනවා කියලා කියන්නේ ඔය මුලට විස බීජයක් කියන්නේ. එහෙම නැත්නම් මේ කොරෝනා ඉතින් ඒවා වෛරස් විස බීජ. මේවා හැදෙන්නේ නැල්ලු මෛත්‍රී වඩලා. එහෙනම් පොඩ්ඩක් මෛත්‍රී කරාට බෑ. මෛත්‍රී කරනවා වගේත් බෑ. දැන් ගොඩක් කට්ටිය මෛත්‍රී කරනවා වගේ. එහෙම බෑ. දැන් අපිට එහෙම හම්බ වෙලා තියෙනවා. මෛත්‍රී කරනවා වගේ හාමුදුරුවෝ. මෛත්‍රී කරනවා වගේ මේනින් වහන්සේ. මෛත්‍රී කරනවා වගේ උපාසකම්. මෛත්‍රී කරනවා වගේ උපාසකම්. හැබැයි වගේ එහෙම ක්‍රියාවෙමුත් නැහැ, සිතුවිල්ලෙමුත් නැහැ, වචනෙමුත්. ඉතින් එතන ඒගොල්ලෝ ඉතින් කොරෝනාත් කරලා ඔක්කොම හැදෙනවා. ඒ කියන වංචාව. එතකොට එහෙනම් අද කාලේ තියෙන අපිට ලොකුම ආරක්ෂාවක් තමයි මෛත්‍රිය. මේ මම නෙවෙයි කියන්නේ බුදුරජාණන්. මං ඔයත් උන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ දේශනා. එතකොට මිනිස්සු මේවා කරන්නේ ධාර්මික බවෙන් අයින් වෙනකොටයි මේ ඔක්කොම වියස. ඒ නිසා අද කාලේ කොරෝනා දී ව්‍යසනයන්ට ලොකුම ආරක්ෂාවක් එන්නත ගන්නවා වගේ තමයි මෛත්‍රී වඩා ගන්න. ඒ නිසා ඒවයින් විනාශ වෙන්නේ නැහැ කියනවා. මෛත්‍රී වඩන කෙනෙක් විශේෂයෙන් පෙන්නනවා. හන්ද පෙරිතෙදි නායක දෂ්ට කරලා තරපේ දෂ්ට කළා ස්වාමීන් වහන්සේ කෙනෙක් අපවත් වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ භික්ෂුව සතර කුලයට මෛත්‍රී කරා නම් මේ සරපයා දෂ්ට කරත් මේ යන්නේ දෂ්ට කරන්නේ නැහැ. ඒ කියන්නේ බල්ලෙක් වුණත් හපන්නේ බුරාගෙන ළඟට ඒ මෛත්‍රී බලය. යක්ෂ ප්‍රේතෙක් වුණා. තථාගතයන් වහන්සේ උදාහරණයකින් පෙන්වුවා යම්කිසි අමනුෂ්‍යෙක් යකෙක් භූතෙක් ප්‍රේතෙක් කුම්භාණ්ඩෙක් පිසාචෙක් මේ මෛත්‍රී වඩන කෙනෙකුට කරදරයක් කරනවා නම් එයාට වෙන්නේ හෙල්ලයක් විසි කරනකොට කවුරු හරි විසිකරන හෙල්ලයට අත්ල තියලා නවත්තන්න හැදුවොත් එන හෙල්ලේ උලට අත තිබ්බොත් මොකද වෙන්නේ? හෙල්ලේට මුකුත් වෙන්නේ අත විනාශ වෙලා හිල්ලලා ඉතුරු වෙලා ලේ ගලනවා. ආමි වගේ මෛත්‍රිය වඩන කෙනාට අමනුෂ්‍යෙක් හෝ කරදර කරන්න ආවොත්
අමනුෂ්‍යයාට වෙන්නේ අර හිල්ලට අප තිබ්බා වගේ විනාශය. එහෙනම් ඒ තුලම අපිට විශාල ආරක්ෂාවක් තියෙනවා පිළිබඳ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ විදිහේ ආනිසංස අපිට කියලා තියෙනවා. චිත්තං සමාධියති. ඉක්මනින් හිතේ තැන් වෙනවා. මෛත්‍රී භාවනාව වඩන. ඒ විතරක් නෙවෙයි මුඛ වන්නෝ මොහොන පැහැපත් වෙනවා, මොහොන ලස්සන වෙනවා. මොහොන ලස්සන වෙනවා කියන්නේ මේ කළු සුදු වෙනවා කියන එකම නෙවෙයි. එහෙනම් එයාගේ තුල නිවිච්ච සාන්ත බවක් පේනවා. දුටුදුටුම් පහදවන ස්වභාවයක් ඔහු තුල ගොඩ නැගෙනවා. එයයි මුඛ වන්නෝ කියන්නේ. ඊළඟට යාගේ හිත රත්නත්‍රයේ කෙරෙහි පැහැදෙමින් කුසලයේ තුල හිත පිහිටුවා ගන්න කෙනා අසම්මුල්ලෝහං කාලං කරෝති. සිහි මුලා වෙලා මැරෙන්නේ නැහැ. ඒකත් අපිට තියෙන ලොකුම ආනිසංසයක්. මොකද ගොඩාක් මිනිස්සු මැරෙන්නේ සිහි විකල් වෙලා. සිහි මුලා වෙලා අපි දැකලා තියෙන වයසට ගිය ආච්චිලා සීයලා මැරෙන්න දින ගාණක් සිහි දොඩවඩොඩ ඉඳලා පවුලේ කට්ටියවත් අඳුරන්නේ නැතුව ඉඳලා තමයි මැරෙන්නේ. සමහරට මොලේ ගෙඩියක් ඇවිල්ලා කියලා හරි සිහි මුලා වෙනවා. දින ගණන් දැඩි සත්කාරයකදී මොලේ මැරිලා කියලාත් මැසින් වලින් ඉන්නේ. ඒ මොලේ මැරුණත් අසිහියක් එන්නේ නැහැ. දැන් අසිහිය කියලා කියන්නේ මැරෙන වෙලාවේ හිත වික්ෂිප්ත වෙනවා. දැන් රියානුතරක් වගේ වෙනකොට වාහනයක ටයර් එකක් ඔලුව උඩින් යනකොට කොහොමද මනස වික්ෂිප්ත වෙන්නේ? එහෙම වෙන්නේ නැහැ කියනවා මෛත්‍රී වඩන. ඒ කියන්නේ ශරීරයේ කුඩු වෙලා චප්ප වෙලා ගියා එයාගේ හිත සාන්ත වෙනවා. ඒ කියන්නේ අපාය යන්නේ. හිත මනස වික්ෂිප්ත වෙච්ච කට්ටියම අපාය උපදිනවා. බෝම්බ වලට අහු වෙලා තාම ව්‍යසන නිසා මිය යනවා. හැබැයි එහෙම මිය ගියා මෛත්‍රිය හොඳින් ප්‍රගුණ කරපු කෙනෙකුට ඒ ඛේද වාචකයට මුණ දුන්නා සිහිමුලා වෙන්නේ. නොමුලාව කාලක්‍රියා කරනවා. ඔය ආනිසංස 10ම මේ ජීවිතයට. ඊළඟට කාලං කරෝති කලුරිය කරලා බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති බඹලෝ ගිහින් උපත් වෙනවා. බඹලොවත් උපදිනවා කියනවා මේ මෛත්‍රී ආනිසංස. මෛත්‍රියේදී තුන්වෙනි ධ්‍යානයේ වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා රහතන් වහන්සේලා 9ක් තමන්ගේ නිවසට වඩම්මලා පුද පරිස්කාර සහිතව දෙන දානය යම්සේද ඒ ආනිසංස පක්ෂේ යම්සේද ඊට වඩා මලක් කිමින මොහොතක් යමෙක් මෛත්‍රිය වඩන්නේද ඒ තුලින් ඔහුට ආනිසංසයි කියලා වදාළා. මලක් කිමින මොහොතක් මෛත්‍රිය වඩන කෙනා රහතන් වහන්සේලා 9ක් නිවසට ගෙනල්ලා දෙන දානයට වඩා ආනිසංසයි කියලා වදාළා. මම නෙවෙයි වදාරන්නේ බුදුරජාණන්. ඒතර රහතන් වහන්සේ කෙනෙකුට දන් දෙන්න අපි කොච්චර කැමතිද? ඒ වගේ 9කට දන් දෙන්න කොච්චර කැමතිද? හැබැයි වදාලා මලක් නහයට තියලා ඉඹින මොහොතක් සියලු සත්වයන් කෙරෙහිම මෛත්‍රිය වඩනවා නම් ඒ ආනිසංසයි කියලා. එහෙමනම් පින්වත්නි මෙච්චර ආනිසංස තියෙන භාවනාව. මෙච්චර කුසලයක් ලැබෙන භාවනාව.
අපිට මිල මුදල් යන්නේ නැහැ. මේකට 아무තු කාලයක් වෙන් කරගන්න ඕනේ නැහැ. අපිට ගුරුවරු කියා දුන්නේ සතපෙන්න ගිහිල්ලා සිංහසෙයියාවෙන් සතපෙලා නිින්ද යනකම්ම සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා කිය හිත සතපෙන්න. ඒ වගේ ඔයත් කරන්නත් පුළුවන්. අතුපතු ගෑවක් වැඩපළ කරත් ව්‍යාපාර කරත් බිස්නස් කරත් මොනම දෙයක් කළත් ඒ කෙනාට අපිට මොන ගැහෙන ඉදිරියට එන කෙනා සුවපත් වෙත්වා කියලා මෛත්‍රී කරනවා. ඒ තුලින් අපිට විශාල කුසලයක් ලබා ගන්න පුළුවන්. ඒත් එක්ක අපිට නිවන් සම්පත්තිය ලබා ගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි දැන් අපි ගිය වැඩසටහන මෛත්‍රී භාවනාව කරවුවා. ඒ විදිහට කරගන්න හැටියට මතක් කරනවා. අප්‍රමාණ විදිහට හා මහග්ගත විදිහට මේ ක්‍රම දෙකටම කරන එකයි පුරාණ ආචාර්යවරයන් වහන්සේලාගේ අදහස. බුදුරජාණන් වහන්සේ මේ දෙආකාරය පිළිබඳව වදාලා දෙආකාරයෙන් වඩා ගන්න ඕනේ. උන්වහන්සේ දෙආකාරයෙන්ම මෛත්‍රී වඩලා අප්‍රමාණ වූ ආකාරයට උන්වහන්සේ වඩලා මෛත්‍රියෙන් සියලු සත්‍යයන් කෙරෙහි පිහිටුණා. ඉතින් අපිට මේ ආනිසංස වටින්නේ පරලෝක ගිහිල්ලා බඹලෝක උපදිනවා කියන තැනට යන්න නෙවෙයි. එදිනදා ජීවිතේටම අපට මේ වටිනවා. අද මේ තියෙන වසංගතයට උන්වහන්සේ වදාලා නාස්සග්ගීවා විසංවා අග්ගීවා කියලා කියන්නේ ගින්න. ගින්නෙන් විනාශ වෙන්නේ නැහැ. ගින්නෙන් නැසෙන්නේ නැහැ කියන්නේ. විසංවා කියලා කියන්නේ විසෙන් නැසෙන්නේ නැහැ. විසෙන් කියලා ගත්තාම මොන හරි කැමකට කලවම් වෙලා ශරීරගත විසක් වෙන්නත් පුළුවන්. සර්පෙක් දෂ්ට කිරීමෙන් ඇති වෙන විසක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය කොරෝනා කියන වෛරසය කියන්නේ විසක්. මේවා ශරීරගත වීමෙන් වෙන්න පුළුවන්. ඒවයින් මැරෙන්නේ නැහැ. එතකොට සර්වඥයන් වහන්සේ නමක්ගේ වචනයක් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. සියල්ල දන තුන් කාලයේ දන අපිට වදාළේ. ලංකාව බෞද්ධ රටක් කියලා ලේබල් එක ගහගෙන හිටියද අරයට බැන බැන මෙයාට බැන බැන පාලකයන්ට බැන බැන හිටියට තමන්ගේ ප්‍රතිපදාව යන්නේ නැහැ. යන්නේ නැති ඉන්න මැරෙනවා. තමන්ගේ ආරක්ෂාව තමා කියලා. තම හිසට තම අතමේ සෙවණැල්ල කියලා සාමාන්‍යයෙන් අපි විවාහාරි කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ අත්තයි අතනෝනාතු කොයිනාතු පරෝසි අත්තනව සුදන්තෙන් නාතන් අපි පුළුවන්. තමන්ට පිට තමන්මයි. වෙන කාගවත් පිටක් නැහැ කියන්නේ ඔතෙන්. ඒ කියන්නේ තමන්ගේ හිත හදාගෙන තමන්ට මෛත්‍රී කරගන්න පුළුවන්. ධර්මයෙන් සිරන දහමෙන් රැකෙනවා කියන ඔතෙන් අද කාලේ ධර්මයෙන් සිරන කෙනා දහමෙන් රැකෙනවා කියන්නේ ඔන්න ඔය වගේ. කොහොමත් පාපි බුද්ධිය තමයි පිටවත් මේ. ඉතින් ඒ නිසා දැන් අපිට රැකෙන්න පුළුවන් ඔබනිතරම මෛත්‍රිය වඩත්වා භාවිතා කරත්වා කියලා මේ අතන සිහිපත් කරනවා. අද භාවනාවක් වශයෙන් ඒ වඩවන්නේ නැහැ මම. මොකද කලින් අපි කරලා තියෙන නිසා ඒ විදිහට කරගන්න පුළුවන්. භාවනාව කොහොමත් තමන් කරන එකක් මිසක් ආම්දෝ කියව කරන එකක් නෙවෙයි. අර පුරුදු වීම සඳහා තමයි අපි ඔය කියවවලු ගියපා. හොඳයි එහෙනම් දැන් යම් අවබෝධයක් ගිය දේශනාවෙන් මේ දේශනා දෙකෙන්ම මේ ඇති වෙන්න ඇති කියලා මම කල්පනා කරනවා. සියලු දෙනාම මේ කාලේ මෛත්‍රී වඩන එක ඔබට මට අපි හැම දිනාටම වටින නිසා
සියල්ලෝ සාදර සිතින් තමන්ගේ ආරක්ෂක මන්ත්‍රයක් මේ නැත්නම් කොරෝනා වලට ගහගන්න ඉන්ජෙක්ෂන් එක ගහගන්න හදිස් වෙනවා වගේ ඊටත් වඩා මෛත්‍රියම වඩා ගන්න හැමදෙනාම උනන්දු වෙත්වා අනිත් පිරිසට එයම කරවන්න ඕන. අපේ අම්මට තාත්තට දරුවෝට ඥාතීන් හිතවතුන්ට පවාවි මෛත්‍රියටම යොමු කරන්න. ඒකට යොමු කරන්න මොකද තමයි ඉන්ජෙක්ෂන් දෙකම ගවවත් මැරෙන්න පුළුවන්. දැන් ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා පවා ඇවිල්ලා තියෙනවලු 3ක්. ඉතින් ඔය කොහෙන් ඒද දන්නේ. ඒ නිසා මේ බුද්ධ වචනේ වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා බුද්ධ වචනේම හැමදෙනාම වඩත්වා කියලා සිහිපත් කරමින් වැඩසටහන නිමා කරන්න කලින් විනාඩි කිහිපයක අවස්ථාවක් ලබා දෙනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන හැටියට මතක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් අහගෙන කියන්නේ. මේ මෙච්චර කල් භාවනා කරේ ස්වාමීන් වහන්සේ මටම භාවනා මෛත්‍රී වැඩුවේ නෑ. මම දිසාවටයි කෝටි ලක්ෂයක් සක්වලයන්ට තමයි මෛත්‍රී කෙරුවේ. ඔබ වහන්සේගෙන් දැන් තමයි දැනගත්තේ මමයි ගෙදර අයයි ඊට පස්සේ ගම නගරය රට එහෙම යන්න ඕනේ කියලා. මේ මෛත්‍රී කරගත්තේ නෑ ස්වාමීන් වහන්සේ. මොකද මම මේ ලක්ෂය කොටගෙන තමයි මම දස් දිසාවටම මෛත්‍රී කරලා කෝටි ලක්ෂයක් සක්වලයන්ට මෛත්‍රී එක්කුයි. එහෙම හරිය. දැන් අනිවාර්යයෙන්ම තමන්ට මෛත්‍රී කරන්න ඕන. මොකද තමන්ට මෛත්‍රියක් නැති කෙනෙකුට අනුන්ට මෛත්‍රිය පතුරවන්න බෑ ඇත්තටම. ඒ නිසා මේ දැන් ගොඩක් කට්ටිය කියන්නේ මම කියලා කෙනෙක් නැත්නම් ඇයි මට මෛත්‍රී වඩන්නේ කියලා එහෙම තරකයක් තමයි ගේන්නේ. මොකද මේ මෛත්‍රිය කියලා අපි මේ පරමාර්ථ ධර්මයක් දකින භාවනාවක් නෙවෙයි. මේක සමත භාවනාවක්. එතකොට මේ සමත භාවනාවේදී කරන්නේ අපේ ද්වේෂය දුරු කරගන්න තමයි මෛත්‍රිය. අර එහෙම අපි මටත් ඇහිලා තියෙනවා එහෙම කියනවා මේ මමෙක් නැති කරගන්න යනවා නම් ඇයි මට මෛත්‍රී කරගන්නේ එහෙම කියලා තමයි කියන්නේ. ඒක ඉතින් ඒ වැරදි අවබෝධයක තියෙන මොකද දැන් හැම භාවනාවක් ගත්තොත් ඒ භාවනාවෙන් වෙන ඒ භාවනාව මොකටද දැන් අපි බෙහෙතක් ගත්තොත් එහෙම ඒ බෙහෙත බොන්නේ මොන ලෙඩේටද කියන ඒ බෙහෙතෙන් වෙන්නේ මොකද්ද කියන එක බෙහෙත බොනකොට අපි දන්නේ නැතුනොත් දොස්තර දන්නවා. ඉතින් ඒ වගේ මේ භාවනාවෙත් දැන් මෛත්‍රී භාවනාව කියන එක මොකටද? ආනාපාන සතිය මොකටද? මරණානුසතිය මොකටද? ඒ භාවනාවේ වෙන දෙයක් තියෙනවා. ඒ අනුව මෛත්‍රී කියන එක දී වෙන්නේ ඒකේ ඒ තරහ කියන දේ නැති වෙන්න තමයි මෛත්‍රිය වඩන්නේ. එතකොට අනිවාර්යෙන්ම ඉස්සලාම Tamanට මෛත්‍රිය අනිවාර්යෙන් කරගන්න ඕනේ. ඒක මම නෙවෙයි කියන්නේ අහං අවේරෝ අභ්‍යාපජ්ජෝ මේ කියලා ඒක මේ අපිට මෛත්‍රී වඩන්න ඕන සමයේ මහා විහාරික පුරාණ සම්ප්‍රදායේ පුරාණ රහතන් වහන්සේලා ඉඳලම ආපු ක්‍රමේ නිසා අනිවාර්යෙන් මුලින් Tamanට වඩලා තමයි මෛත්‍රිය තම වටේ ඉන්න පිරිසට වඩලා තමයි ඈතට පතුරවන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ පිටුන් සරණයි. හොඳයි. එහෙමනම් ප්‍රශ්න නැහැ වගේ පෙනී යන්නේ. දැන් අපි වැඩසටහන නිමාවටපත් කරනවා. ඔය කියා දුන්න විදිහට මේ කාලේ අපිට ඇත්තටම අපි හැම කෙනාම ජීවත් වෙන්න කැමතියි. ජීවිතේ පවත්වන්න කැමතියි. මම කියන්නේ මැරෙන්න ජීවත් වෙන්න. මොකද ජීවත් වෙන්නේ මේ මගුල් සක්වලක මේ විදිහට හොඳ පරිසරයක් තුළ අපිට මනුස්ස ජීවිතයක් ලැබීම කොච්චරද කියන ඒක ගැන අධ්‍යයනය කරනකොට ඒ දුර්ලභ බව එන්නේ. ඒ නිසා මේ දුර්ලභ මනුස්සත් භවයෙන් බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රයෝජන ගන්නට අපි ආරක්ෂා වෙන්න ඕන. හැම ආරක්ෂාවක් වගේම මේ ජීවිතේ මේ වසංගත තත්ත්වයන් ආරක්ෂා වීම වගේ පරලෝ ආරක්ෂා වීමත් සසර ආරක්ෂා වීමත් නිවන් බිමට යන්නටත් උපනිෂ්ඨේ වන මෛත්‍රිය සියලු දෙනාම වඩත්වා කියලා සිහිපත් කරමින් අද දිනේ මේ රැස් කරගත්තා වූ සියලු කුමි ශක්තියින් දෙවි දේවතාවුන් වහන්සේලාට නමිය පරලෝකී සියලු දෙනාට ඒ වගේම
වැඩසටහන සහ සම්බන්ධ වෙලා ඉන්න ඔබ හැම දෙනාට අවීචි පටන් බවාග්ද දක්ින හැම දෙනාට මට ඔබට අපි හැම දෙනාට මේ පුණ්‍ය ශක්තිය අමා නිවන් සුවය පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ආච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං